නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අඤ්ඤාහි ලාභූපනිසා ඥානිබ්බාන ගාමිනී එවමෙතං අභිඤ්ඤාය බික්ඛු බුද්දස්ස ශාවකා සක්ඛාරං නාබිනන්දෙය්‍ය විවේක මනෝබ්‍රූහේති. රිලැක්ස් රූපවාහිනී නාලිකාව තුළ එම ධර්මදේශනාව විකාශනය කිරීම සඳහා ධර්මදේශනාව පටිගත කිරීමට සම්බන්ධ වෙමින් ධර්ම ශ්‍රවණය කරන ලබන්නා වූ අනුග්‍රහක පින්නතුන් ප්‍රමුඛ සද්ධාකාමී සදහවර පින්නතනේ. ධර්ම ශ්‍රවණය ඉදාට වඩා අපහසුයි. මන්දයත් මා උපන් සමාජයේ ධර්ම ශ්‍රවණය සඳහා ධර්මශාලාවට මේ ආයුතුව තිබුණා. විහාරස්ථානයේ ධර්මශාලාවටම. නොයසේ නම් මවමගලක් සිදු වුණාම නිවසේ කරන 7 දවස් 3 මාස වෙන්කමේ බණ. අනතුරුව තමයි ගුවන්විදුලියේ ධර්මදේශන ආරම්භ වෙන්නේ. එකක් දවසට මාස සතියකට එකයි. බදාදා උදේට හොදරයට මට මතක හැටියට. නමුත් ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍ය බහුල වෙන්න සමාධි මාධ්‍ය බහුල වෙන්න ඒ අපහසුව නම් මගහැරිලා තිබෙනවා. අපිම මාධ්‍ය ගණනාවක සිටිනවා. විහාරස්ථානයේට නොගියාට නිවසේ සිටන්ම වාඩි වෙලා ධර්ම දේශනා නරඹන්නත් පුළුවන්, ශ්‍රවණය කරන්නත් පුළුවන්. 2021 වසර දෙකත් කොරෝනා නිසා පන්සල් යන එක තහනම් වුණා. කවුරුත් තහනම් කළේ නැහැ. නමුත් බාධාවක් වුණා. නමුත් අපිට නිවාඩු හම්බුනේ නැහැ. අපි හැමදාමත් ඒ තහංචි සියල්ල තහංචියක් වුණේ නැහැ. අපිට යන්න එන්න බලපත්‍ර පවා තිබුණා. අපි ධර්මදේශනාවන් මගින් මාධ්‍ය ඔස්සේ ඔබ හමුවට පැමිණියා. මෙබැවින් මේ කොරෝනා සමය ආදායම් අඩු වුණාට නිවෙස්වල ඉන්න සිදු වුණාට ධර්ම ශ්‍රවණය කරන අය බොහෝ දෙනාට ඊට හොඳ යහපතක් සිදු වුණ බව අපට අද කතා කරලා කියන අය විශාල පිරිසකකින් අපි දකිනවා. මම හිතනවා ඔබත් ඒ බඳු කාරණා මගින් ධර්ම ශ්‍රවණය කළ පිරිසක් කියලා. මේ පළවෙනි බණ අහන පිරිස වෙන්න බෑ. නමුත් මේ ධර්ම දේශනා සුලභ වුණාට ධර්මයේ ගැඹුරට තේරුම් නොගෙන ජාතක කතාවක් චරිත කතාවක් පාඩම් කරගෙන බණ කියන පුංචි ස්වාමීන් වහන්සේලා ඉන්න ඕන. අපිත් එහෙම කරන්න ඇති ඒ කාලේ. ධර්ම දේශනා කළ යුත්තේ ධර්ම දේශනාත් ධර්මයේ තේරුම් අරන් කියලා මට හිතෙනවා. ඒ වගේම පොතපත ලිවිය යුත්තේ සැකහැර තේරුම් ගැනීමෙන් පස්සේ කියලා මට හිතෙනවා. නමුත් මෙබඳු තත්ත්වයන්ටපත් වී නොවේයි මේ වර්තමානයේ මුද්‍රිත පොතපත නිෂ්පාදනය වෙලා මුද්‍රණය වෙලා තිබෙන්නේ. ත්‍රිපිටකයෙන් පරිබාහිරව මෑතදී ඕනේ තරම් ගන්න තියෙන පොත්පත් ටිකක් දැනගත්තාම හුඟක් ලියනවා. ත්‍රිපිටකේ සිංහල පරිවර්තනයේ සදොස්තැන් තිබෙන විට ඊට මෙහා පැත්තට ලියපු පොත්වල මට නම් ගන්න දෙයක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා තමයි එක පොතක්වත් ලියලා නැත්තේ. අවශේෂ නිරෝධයයි නිරවශේෂ නිරෝධයයි කියන පද දෙක තියෙනවා ත්‍රිපිටකේ. නමුත් ඔක වෙන්නේ කොහොමද කියලා හොයන්න 2000 2005 දක්වා මට පොත් කියවන්න වුණා. පොත් කියන්නේ 75 පටන් ගන්නෙ අවුරුදු 25ක් පොත්පත් කියවලා තියෙනවා. ත්‍රිපිටකයේ ඇතුළු ලෝකේ පවතින සියලුම ආගමික ග්‍රන්ථ. නමුත් මේක වෙන්නේ කොහොමද? පොතේ තිබුණාට අපි ළඟ වෙන්නේ කොහොමද? ඒක තේරුම් ගත්තේ නැත්නම් බණ කියන්නත් බෑ.
ඒක තේරුම් ගත්තේ නැත්නම් භාවනා කරන්නත් බෑ. බුදුදහමේ භාවනාව මතක තියාගෙන වෙන භාවනා කරන්න පුළුවන්. මේ වැඩේ තේරුම් ගත්තම ඒක Taman ළඟ වෙන්න ඕන දෙයක් නේ. ඒකේ තේරුම සිංහල තේරුම පස්සේ ගන්න හේතු ඉතුරු වී අවසන් වීම. සංසාරික මෙලොව වශයෙන් කර්ම විපාකයට හෝ පරලොව වශයෙන් ප්‍රතිසන්දි විපාකයට. ඒකට තමයි අවශේෂ නිරෝධය කියලා කියන්නේ. ඒකට භාවනාව කියන්නේ නැහැ කවුරුත්. ඒක මිනිස්සු හැමෝම කර කර ඉන්නේ. ඒක දන්නේ නැති වුණාට. ස්ත්‍රී පුරුෂ කිහිපයේදී වේදෙන්තරව හැමෝගේ අතින් සිදුවෙන දේ ඒක. ඒකට තමයි පමාව කියලා කියන්නේ. පමාව කියන බුදුන් වහන්සේ වදාළ වචනේ අර්ථය එතෙන්ද ගලප ගන්න තුරු Taman දැනුවත් වෙන්න වෙනවා. සාමාන්‍යයෙන් අපි සිංහලෙන් පාවිච්චි කරන්නේ කාර්යාලයට යන්න පමාවෙන එක නැත්නම් පාසලට යන්න පමාවෙන එකනේ. ඒක නෙවෙයි. සසරේ පමාව. පමාව තේරුම් ගත්ත පුද්ගලයාට ඊට පස්සේ නොපමා වෙන්න පුළුවන්. ඒ නොපමා වෙනවට කියනවා නිර්වශේෂ නිරෝධය කියලා. මේ වචන දෙකේ අර්ථය දැනගෙන ප්‍රායෝගික වෙන්න පුළුවන් නම් මේ බණ ඔක්කොම දැනගත්තා වෙනවා. ඒ වගේ කෙටි වචන දෙකකින් බුදු සමය සියල්ල පැහැදිලි කරන්න පුළුවන් ධර්ම න්‍යාය තියෙනවා. යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරයත් තිබුණු පද දෙකක්. පමාව සහ නොපමාවත් එහෙම එකක්. අවශේෂ නිරෝධය සහ නිර්වශේෂ නිරෝධයත් එහෙම එකක්. ඔය ඔක්කොගෙම පෙන්වන්නේ එක සිදුවීම් දෙකක්. බුදුවරයෙක් හමු වුණාන් පස්සේ බුදුවරයෙකුගේ ධහම තේරුම් ගත්ත පස්සේ වෙන්න ඕන දේ එකක්. එතෙක් වෙමින් පවතින දේ. වෙමින් පවතින දේ එදා අද ඉදිරියට හැමදාමත් මිනිසුන් අතින් වෙනවා. මේ පිළිබඳව කරුණ පැහැදිලි කරන අදහසින් තමයි මම මේ ගාතාවක් ගත්තේ. සමහරට ඔය ගාතාව ඉස්කෝලේ යන කාලේ හරි නැත්නම් තව තැනකදී මොනවට හරි විභාගයට පාඩම් කරා නම් පාඩම් කරලා සිංහල තේරුම දැනගනත් ඇති. මම සමහරට එහෙම ඒ කාලේ දැනගන්න ඇති. නමුත් ඒ සිංහල තේරුම් ගැලපීම වර්තමානයේ මම දකින්නේ මෑතදී මම දුටුවා ධම්මපදයේ කියන ওই ගාථා 423 ගාථා සිංහලට පරිවර්තනය කර නූතන මුද්‍රිත ග්‍රන්ථයක්. පවෙන් පිනෙන් එහාට මොකවත් ඒකේ නැහැ. එතකොට ඉවරයි මේ පොත පරිහරණය කරපු කෙනෙක්. ඒකේ පව නරකයි කරන්න එපා පින හොඳ කරන්න කියලා විතරයි ඔක්කොම කියන්නේ. නමුත් මේ මම ගත්ත ගාථා බලන්න. මේකේ මම දකින්නවා ඔබ දකින්නට වඩා ඉතා ගැඹුරක්. අන්නේ ගැඹුර සවන් දෙන්න තේරුම් ගන්න බලන්න. අඤ්ඤාහි ලාභ උපනිසා. ඔබ මේ ලියලා තියෙන නිවනට උපනිශ්‍රය වෙන කියලා. අනේ වගේ උපනිශ්‍රය වෙන කියන එක තමයි උපනිසා කියන වචනේ තියෙන්නේ. ලබන මග එකක්. ඉතින් ඒක ඔබ පරිවර්තනය කරගන්න එපා. ලබන මග කියන්නේ මේ මොකද්ද කියලා දැම්ම. මම කියන කලින්ද. අඤ්ඤා නිබ්බාන ගාමිනී. දුකින් මිදෙන මග තව එකක්. බික්කුබුත්ස ශාවකායවා මේ තං අභිඥාය. ආමදුරුව සඳහා පමණක් එක කියන්නේ නැහැ ඔය බික්කු කියන පදයෙන්. මෙන්න මේක නුවණින් දැනගත්තොත් යමෙක්. භික්ෂු හෝ භික්ෂුණී උපාසක හෝ උපාසිකා ඕන කෙනෙක්. බුද්ධ ශ්‍රාවක භික්ෂුවක් බවට පත් වෙන්නේ එහෙමයි. ඇඳුවෙන් නෙවෙයි. අරක දැනගන්න එකයි. දැනගත්ත පුද්ගලයා අර සසරට ඇලෙන සත්කාර කෙරෙහි නැත්නම් ඒ ලාභයන් කෙරෙහි අභිනන්දනය කරන්නේ නැහැ. අභිනන්දෙය. අභිනන්දනය කරන එක තමයි කරන්නේ. ඒ අභිනන්දනය අතහැර විවේකෙහි ඇලෙනවා. විවේකෙහි ඇලෙනවා කියලා කියන්නේ 11යි කාලේ 11 මාරකම් ඉස්කෝලේ විවේක තියෙනවා. ඒකට ඇලිලා ඉන්නවා කියන එක කියලා ගන්නත් එපා. ඒ ඔය සිංහලට ආපු විවේකේ නෙමෙයි බුදු සමයේ තියෙන්නේ. මේවට පවතින ගැඹුරු අර්ථ හොයන්න යන්න වෙනවා. එතකොට
කොහෙන්ද අපට ලාභ හම්බ වෙන්නේ? වෙළඳපොළට ගියාම එළවලු ලාභයි කියනවා. වැඩි ගාණක් ගයන්න තිබෙදී අඩු ගාණකට ගන්න පුළුවන් ලාභයට හම්බ වුණා කියලා අපි කියනවා. එහෙමනේ අපට ලාභ ඉස්සරවම හම්බ වෙන්නේ. ලාභයි. නමුත් තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා දෙවියෝ චුත වෙන දෙවියන්ට කියන දේවල් තියෙනවා. දෙවියන්ගේ ආයුෂ ඉවරලා චුත වෙනකොට කියනවලු බොහෝතෝ ගන්තා සුගතින් ගච්ඡ කියලා. සුගතින් ගන්තා සුලද්ද ලාභං ලබ. ඔබ නිමිති සූත්‍රයේ තියෙන එහෙමයි. ඔබ මෙයින් චුත වෙලා සුගතියට යන්න. ඒ සුගතිය කියන්නේ මිනිස් ලෝකෙට එන්න කියන එක. සුලද්ද ලාභය ලබන්නලු. එළවලු වෙලඳන් කරලා ලාභයක් ලබන්න කියලා දෙය කියන්නේ. නැහැ. සදහම් හමු වීමට. සුලද්ද ලාභ හොඳම ලාභය. දිනක් බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා පැහැදිලි කරනවා ආනන්ද වගේ හාමුදුරුවෝ ඇසුරු කරන් ලැබෙන එක ලාභයක් ඔබලාට ලොකු ලාභයක්. ඒකට ආනන්ද හාමුදුරුවෝ කෙනෙක් ඇසුරු කරනවා ලැබෙන්නේ මොකද්ද ලාභය? සල්ලි ලැබෙනවද නැහැ? ප්‍රතිලාභ කියන වචනයක් දැන් තියෙන්නේ. අන්න එහෙමයි. එතන මේ ලාභ කියන වචනේ සිංහලට වෙලදාමක් කරලා වැයට වඩා වැඩි ප්‍රමාණයක් අය කර ගැනීමෙන් වැයත් අතර පරතරේ ලාභය කියලානේ ගන්නෙ. එහෙම නැත්නම් තවත් සමීකරණකින් කතා කළොත් එහෙම ගත් මිල මේ විකුණුම් මිල අඩු කිරීම ගත් මිල සමානයි ලාභය. එහෙමනේ. යම් කිසි මිලකට ගන්නවා අරම ඊට වඩා වැඩි ගානකට විකුණනවා. ඉතින් විකුණලා හම්බ වෙන මුදලින් ගත්ත මිල අඩු කරපුවාමනේ ලාභය කියන්නේ. එහෙමනේ ගණිත සමීකරණ තියෙන්නේ. නෑ එහෙම එකක් නෙමෙයි මේ පෙන්නන්නේ. මොනවද අපි ලබන්නේ මේ සංසාරේ? මම දකිනවා සංසාරේ ඔබ අපි නෙවෙයි සත්වයා පොදුවේ යම් දේවල් ලබනවා. දැන් දේවදත්ත මොනවද ලබලා තියෙන්නේ? ගල් පෙරළුව නිසා සහ බුදුන්ගේ ලේසෙලුව නිසා දුක් විපාකයක් ලබලා තියෙනවා. ගෙවලා එන්න පුළුවන්. අනේ පිරිසුදුවා මොනවද ලැබුවේ? ජේතවනාරාමේ හදලා පූජා කරලා චුත වෙලා පහුදාම ජේතවනාරාමේ බලන් දාවයි කියනවා. දැන් දෙවිය සැප ලැබුවා. ආලාර කාලාම මොනවද ලැබුවේ? බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර පහළ වෙලා ලෞකික ධානය වඩලා ධානයෙන් පරලෝ ගිහින් රූපී අරූපී බඹතලව උපත ලැබුවා. මේ තමයි මම දකින ලාභ. ලබන මග මේ දැන් විස්තර කරගන්න. මිනිසා ජීවත් වෙනකොට කරන ක්‍රියාකාරකම් වලට කියනවා අවිසංකාර කියලා. ඔබ කියනවා කර්ම විපාක කියලා. කර්ම කියන පදේ පව් වලට ගන්න එපා. පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම, කර්මක්ෂය කියනවා ඔක්කොමත් කර්මනේ. අර අපේ අහිංසකය තමයි දුක් විපාකෙට විතරක් කර්ම ගන්නෙ. දැන් එතකොට කොහොමද මේක මේ ලාභ බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ? අතිබික්කවේ කම්මං කන්නං කන්න විපාකම්. ඕන එක ලාභයක්. මහණේ කර්මයක් තියෙනවා පාප කර්මය, කන්න කර්මං කන්න විපාකම්. අතිබික්කවේ කම්මං කන්න කම්මං කන්න විපාකම්. පාප කර්මය කියලා එකක් තියෙනවා. පස්පව් දස කුසල අනන්තරය කුසල කර්ම. දුක් විපාකය කියලා එකක් ලැබෙනවා. අන්න එක ලාභයක්. කන්නං කන්න විපාකං. කන්න කර්ම, කළු කර්ම, කළු විපාක. පාප කර්ම සහ දුක් විපාක. ඒකට කර්ම විපාක. කර්මය හේතුවයි විපාකයේ ඵලයයි. හේතුඵල. ලබනවා ලාභය. ලබන්න නම් මිනිසා පව් රැස් කරලා පවෙන් පරලෝකස් මිනිසුන් අතර දුගති වල උපදින්න වෙනවා මේ දුර්භාග්‍ය සම්පන්නව නැත්තම් තිරසම්ගත මේ සත්‍ය අතර උපදින්න වෙනවා දැන් ලබනවා කර්ම විපාක. අන අපි බෞද්ධින්ට උගන්වපු එකට එනවා පුණ්‍ය කර්ම සහ සැප විපාක. අතිබිකේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකම්.
පෘථග්ජන පුද්ගලයාට මේ අවශේෂ නිරෝධයවත් පව් සිද්ධ වීම, අවශේෂ නිරෝධයවත් පින් සිද්ධ වීම කියන දෙකම සිද්ධ වෙනවානේ. ඔය අවශේෂ නිරෝධය තියෙන තැන් මම පෙන්වන්නේ ඔයගොල්ලන්ට පොතේ තිබුණාට. ඒ අවශේෂ නිරෝධය කියන වචනයෙන් සිදුවෙන දේ පොතේ නෙමෙයි සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ සිත්වල. දැන් ඒක පින නැමැති අවශේෂ නිරෝධය සැස් කරගෙන මිනිස්සයා පවෙන් පරලෝ යනවා. පවෙන් වචනේ වැරදුනා පිනෙන් පරලෝ යනවා. එතකොට ඒකට ත්‍රිපිටකය තුළ පෙන්වනවා භූමි තුනක උත්පත්තියක්. ආකාර තුනක්. එක තමයි මනුස්ස දෝබග්ගං උප්පජ්ජති. දුර්භාග්‍ය සම්පන්න මිනිසෙක් වෙලා ලබනෝ විපාකය. මනුස්ස සෝබග්ගං උප්පජ්ජති. සෞභාග්‍ය සම්පන්න මිනිසෙක් වෙලා උපදින්ම යාන වාහන ගෙවල් දරවල් ඇඳුම් පැළඳුම් මොකක්වත් අඩු නැහැ. පුංචි දරුවට නෑ බෑ කියන්න බෑ කියන පමණින් හම්බ වෙනවා ඔක්කොම. එතකොට සෝබග්ගං සෞභාග්‍ය සම්පන්න මිනිස් බව. මේ දෙකම අඩු දාණයට අඩු සීලයට මධ්‍යම දාණයට මධ්‍යම සීලයට බුදුදහමේ සීලය නොවෙන්න පුළුවන් ඕනෑම ලෝකේ ඕනෑම තැනක දානයේ සීලයට විපාක. අපි කතා කරන්නේ සීලය ගැන ශික්ෂාපද ටිකක් ගැන විතරනේ නෑ. සීලය කියන එකේ තේරුම යම් සංයමයක් කියන එක. ඉහළ දාණයට සීලයට විපාක. දිව්‍ය සහ වෙතං උප්පජ්ජති. චාතුර්මහා සාධික සිත නිර්මා පරිණිමිත වසවති දක්වා ස්ථාන 6ක 6ම යන්නේ එකක ඒ අදාළ සම්පත්තිය නැත්නම් අපිට කියනවා මහය ශාක්‍ය දේවත්වය කියලා. පින හේතුවයි විපාකයේ ඵලයයි. දැන් ලබනවා. දැන් පාප කර්මයේ දුක් විපාකය, පුණ්‍ය කර්මයේ සැප විපාකය ලබන මගක්. සංසාරේ විපාක ලබන මගක්. තව නොතේරෙන එකකුත් තියෙනවා. වර්තමාන සමාජයේ කලාතුරකින් තම කෙනෙක් හොයාගන්න ඉන්නේ. හිටියත් පේන්නේ නැහැ හොයාගන්න. ඉන්නවා වගේ තේරෙනවා සමහර අය. නමුත් බුද්ධ කාලීනව විශේෂ පිටුවක් තියෙනවා ඒ සඳහා. බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර gedara dora යතහැර කම්සප අතහැර වනාන්තරගත වූ අත්තිකිලමතාන යෝගීන් අතර ලෞකික ධානලාභීන් කියලා කොටසක් හිටියා. දිවස සිට පරචිත්ත ඥානය දක්වා අසක්ඛේ ඥානය හැර ඥාන ලැබූ ධාන ලැබූ දහන්සුව. ඔබ විදින රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ සුව වෙනකොට මේවා සියල්ල පැත්තකින් තබා සංසුන් සිතකින් ඉන්නවා. කෙලස් නැති වෙලා නෙමෙයි කෙලස් යට වෙලා නමුත් සංසුන් බවකද ඉන්නවා. දහන්සුව. මේකට කියන්නේ අර පාප කර්මය අපුඤ්ඤාභි සංකාර, පුණ්‍ය කර්මය පින පුණ්‍යාභි සංකාර, මේක අනිජ්ජාභි සංකාර. දැන් මෙහෙන් රැස් කරගත්තා. හේතු රැස් කරගත්තා මිනිසා. දැන් ජීවිත අවසානයේදී පරලෝ යනවා. පවෙන් පරලෝ යනවා, පිනෙන් පරලෝ යනවා, ධානයෙන් පරලෝ යනවා. Tamanට තියෙන එකකි. බඹලොව බුදුවරය දෙන්නේ 3 දෙනෙක් පහළ වෙන කල් විපාක ලබනවා. එතකොට දැන් කන්නං කන්න විපාකං, සුක්ඛං සුක්ඛ විපාකං, කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං, තුනම කර්ම විපාක ලබන මග. සංසාරේ දුක් අපාය පැත්ත නම් දුක් විපාක, දිව්‍ය ලෝක පැත්ත නම් ලෞකික සැප විපාක, ධාන විපාක. සසරෙහි අනාගතයට Tamanට විපාකයක් ලබන මග එකකි. අඤ්ඤාහි ලාභූපනිසා. එහෙම පැහැදිලි කරලා දෙන්න බැරිකමනේ මේ රටේ තියෙන්නේ. දැන් ඕකේ ගිහින් කවදාවත් නිබ්බාන ගාමිනින් හම්බ වෙන්නේ නැහැ කියන එක ඉගෙන ගන්න ඕන. අඤ්ඤා නිබ්බාන ගාමිනින්නේ. නිවන් මඟ තව එකක් කියලානේ තියෙන්නේ. අපේ බෞද්ධයෝ එහෙම දන්නවද නැහැ? අපේ බෞද්ධ පුණ්‍ය මාර්ගේ නිවන් මඟ කියලා තාමත් කියමින් ඉන්නේ. කියමින් ඉන්නේ කරමින් ඉන්නේ. හැබැයි ත්‍රිපිටකේ පැහැදිලිව තියෙනවා 100,000 ගණන් ස්ථානවල. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්න සුඛම් බලං. සංසාරයේ මිනිසුන් අතර දෙවියන් අතර ආයවර්ණ සැප බල විපාකයේ වශයෙන් ලැබෙනවා. නෑ කියලා හැම නෑ. අපට කවුද ඉගැන්නුවේ මේ පුණ්‍ය කර්ම රැස් කිරීමේ විපාකයක් වශයෙන් නිවන් ලැබෙනවා කියලා කවුද අපට ඉගැන්නුවේ පරම්පරාවෙන්? අපට එහෙම ඉගැන්නුවේ නෑ, අපි හිතාගත්තා එහෙම. ඒ හිතාගත්තේ මේ නිවන් මඟ වැසුණෙන් පස්සේ අනාගත බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න යන්න වෙනවා අපිට.
යන්න නම් සසරේ රැඳෙන්න වෙනවා. එහෙනම් මිනිසුන් අතර හෝ දෙවියන් අතර ඉන්න වෙනවා. පින් කරලා විපාක විඳින්න වෙනවා. ඒ විපාකෙන් නෙමෙයි නිවන් ලබන්නේ. අනාගතේ බුදුහාමුදුරු හම්බෙලා ධර්මයේ හම්බ වුණාම ධර්මයේ සරණින්. එදාට ධර්මයේ ගන්න සසර යන්න හදව පාර තමයි මේ තියෙන්නේ. ගෞතම සසනෙන් නිවන් අයින් කරලා දාලා ශූන්‍ය කරලා හිතුවක්කාර විදිහට ඔක්කොම සසර ඇවිදින්න හදාගත්ත පාරේ තමයි යෝක තියෙන්නේ. ඒ ගෞතම සසරෙන් නිවන් අයින් කරපු හිතුවක්කාර සාසනය මම පිළිගන්නේ නැහැ. ළමා කාලේ පිළිගන්න ඇති. අද පිළිගන්නේ නැහැ. ඒක කාගේ හරි මෝඩයෙකුගේ අවාසනාවන්ත තීරණයක් જાතියක් අගාධයටපත් කළා වූ. මේ සියලු දෙනාම අපි අගාධයකටපත් වෙමින් ඉන්නේ මේ නිසා. පුද්ගලයන් වශයෙන් කලින් කලට දිගින් දිගටම පරිහානිය කරා මේ යන්නේ. මන්දයත් නිවන් මඟ වසා දැමීම විශාල පාපයක්. මඟ ආවරණය කරලා. අද නෙමෙයි පුද්ගලයෙකුට දොස් කියන්න ඕනෙත් නැහැ. නව සියවස් 7ක් 8ක් තිස්සේ බලන්න අපි හිටපු කවුද ඒ මඟ ගියේ කියලා. අර ඔබ දන්න මලියදේව මහරහතන් වහන්සේ කෙනෙක් කෙනාගෙන් තිත තියලා ඊට පස්සේ මඟඵල නැහැ කියලා නේ ඉගැන්නුවේ. පොත්පත් ආරක්ෂා කළා, කටපාඩම් කළා, ග්‍රන්ථ ප්‍රාරිසරණය කළා. හැබැයි ඉතින් මේ කාව්‍යසේකරයේ සැලසින් සංදේශයේ ආදී සංදේශ කාව්‍ය ලියමින් හිටියාරුණාම කාන්තාවන්ගේ මූණ ඈතට පේන හඳ වගේ ලස්සනයි කියලා උපමා ගැලපුවා ඇරුණාම සිසිවන වුණ ඉංගසුඟ ගැට මිටින කියලා වර්ණා ලියුව ඇරුණාම මන් දන්නේ නැහැ ඒ යෝගේ හිටපු අය නිවන් මඟ පාවිච්චි කරපු බවක්. ඔය කවි පොත් අපිත් කියවලා තියෙන නිසා එහෙම කියන්නේ. නැත්නම් රූ රැසේ අඳිනාලෙසේ අත් දෙලදී විදුලිය පබා කියලා වර්ණනා කරුවා ඇරුණාම නිවන් මඟක් අනුගමනය කර බවක් දන්නේ නැහැ. ඔවුන් උගතුන් බවට පත් වෙලා ශාස්ත්‍රීය ග්‍රන්ථ ලියවා ඒ වගේම ගීත මේ කාව්‍ය සාහිත්‍යයක් නිර්මාණය කළා. ඒ තමයි අපේ ශාසන ඉතිහාසයේ බුද්ධ ආගම තිබිච්ච තැන. ඒකවත් දැනගෙන හිටියේ නෑ ගෙදර ආයේ. ඒ නිසා ඒගොල්ලොන්ටත් හදලා දුන්නා ජාතක කතා කියලා පොතක්. ජාතකට්ට කතාපාතාලී ජාතකට්ට වාලියේ තියෙන ගාථා ටිකක් නේ කතන්දර ටික. ගාථා ටිකකින් තියෙන්නේ. ඒකේ සිංහල හදපු එක තමයි ওই දමදෙව්ගේ අපට හම්බෙච්ච ජාතක පොත කියලා කියන්නේ. ඒක අපි අහන්න පුරුදුනේ ඉස්සර සිදුවෙච්ච සිදුවීම් ටිකක් අහන විදිහට ඇරුණාම මේක ඇතුළත ගැඹුරු දහමක් හොයන්න ඉගෙන ගත්තේ නැහැ අපි. ඒකේ පූර්වාපාර සංදි ගලපා චතුස්සත්ත්‍යගුළු ගන්නවා කියලා මුලින් තිබුණාට ඒක කෙරෙන්නේ නැහැ ඒකේ. ඒ නිසා ජාතක පොත ලියවීමම නිවන් මඟ ආවරණයක් වශයෙන් මම අද දකින්නේ. ඒක දාසින් මේ ලියන්න කියන්න දන්නේ නැතියට අකුරු පොඩක් දන්න අයට බණ මඩුවට ගිහින් රැය ඉන්න ගමන් කියවන්න හදපු එකක්. පරණ කතා. ඒවා බුදුහාමුදුරුවන්ගේ නැත්නම් බෝධිසත්වයන් වහන්සේ කියලා තමයි අපි කල්පනා කරන්නේ. නමුත් බුදුන් වහන්සේගේ ගැන්වීමක් තියෙනවා. ඒක එක්තරා තැනක තිබෙන්නේ භික්ෂුන් වහන්සේලා හඳහමයි තියෙන්නේ. ඔවුන් මේ බුදුන් වහන්සේ වඩිනකොට මේ කොසල් රජුරුවන්ගේ බිම්බිසාර රජුරුවන්ගේ දෙන්නගේ සම්පත් ගැන කතා කර කර ඉන්නවා. සිව්සංග සේනාවේ බලය, යුද බලය පිළිබඳව. මොනවද ඔබ කතා කර හිටියේ? අපි මේ රජුරුව සතු තියෙන සම්පත්, යුද සම්පත් ගැන කතා කර කර හිටියා. මහාන වෙලා කරන්න ඕනේ නැති කතාවක් ඔබ කරලා තියෙන්නේ. කරනවා නම් කතා කරන්න මේ දැහැමි කතාවක්, ධම්මේවා කතා නැත්නම් ආරිතුස්නිම්මෝතෙන් භාවිතාවෙන් ඉන්න ඔය දෙතිස් කතා කරන්න එපා කියලා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම. දෙතිස් කතා 32ක් මට පාඩම් නැහැ. රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා, සග්ග කතා කියලා ඔන්නෝම තියෙනවා 32ක්. කවුරු හරි ගැන කතා කරන පල්හැලි කතා. රජ්ජුරෝ ගැන, ගම් ගැන, හොරු ගැන. මේ ජාතක පොතේ තියෙන ඒවා නෙවෙයිද? තියෙන තරම් ඔක්කොම තියෙන යටකදහස් බන්දහස් රජු රාජ්‍ය කරපු හැටි, හොරකම් කරපු හැටි, දනුවන් දීපු හැටි නෙවෙයිද? කැලෑවල හොරු කණ්ඩායමක් ඉන්නවා හොරකම් කරනවා කියලා නෙවෙයිද තියෙන්නේ? එතකොට දෙතිස් කතා කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ මොකද කරලා තියෙන්නේ? ආපහු දෙතිස් කතා කරලා තියෙන්නේ. හැබැයි මම මේක මතක් කළේ බුදුහාමුදුරන්ට අපහාසයක් කරන්න එහෙම නෙවෙයි. බුදුහාමුදුරුවෝ කරන දේ කියන කියපු දේ කරපු කෙනෙක්. එහෙනම් ඕකේ දෙතිස් කතා තියෙන්න බෑ ජාතක පොතේ. මම කියන්නේ අන්න ඒකයි. ඒකෙත් සද්ධර්මයේ තියෙන්න ඕන. අපට හොයාගන්න බැරි වුණාට. ඒක කියන්න මම මේ වචනේ ගත්තේ. ඒකේ තියෙන සද්ධර්මය හොයාගන්න තරම් අපිට නුවණ නැහැ. අපි ඒ නිසා කතන්දර කියව ඉන්නවා. 2700ක සිට අද දක්වා අතීතයේ කිව්වයි කියලා ඊට ඉස්සර ජීවිතයේ කිව්වයි කියලා අපිට ලැබෙන දෙයක් නැහැ.
ඒක දැනුමට එකතු වෙනවා විතරයි. අපි ගැන හොයන්න ඔච්චර ඕන නැහැ. අපි ගැන හොයන්න අපේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණු රසය විඳින විට අවශේෂ නිරෝධය වෙන්නේ කොහොමද? නිරවශේෂ නිරෝධ කරගන්නේ කොහොමද? මෙච්චරයි දැනගන්න ඕන. ඒ නිසා ඔය ජාතක කතා ඉස්සර බෝධිසත්වයින් වහන්සේගේ සිදුවීම් කියලා හිතාන කියවන තාක්කල් අපට ආපහු රාජ කතා චෝර කතා වලට අහු වෙනවා යරුණාම සදාම් හමු වෙන්නේ නැහැ. බලන්න කොහොමද වැහිලා තියෙන්නේ කියලා. අපි ඔළුවේ තියාන යනවා පොත් වහන්සේ කියලා. සාධාරණ රතනාලිය දෙකම. නමුත් කතන්දර අහනවා යරුණාම ගැඹුරු හොයන්නේ නැහැ නේද? මේ ගාතාව එකක් මේ. ඔය සාධාරණ රතනාලිය තියෙන එක ගාතාවක් තමයි මම මේ කියන්නේ. අපි ධර්ම දේශනා කරන්න ගත්තාම කතන්දරේ කියන්නේ නැහැ. ගාතාව අරගෙන ගාතාව අපට ගලප ගන්නවා. කතන්දරෙත් ඕනනම් කෙටියෙන් කියනවා. දැන් බලන්න. පව් කරන අය, පියන් ක්වින් කරන අය, ධානය වඩන අය ඔක්කොම පෘථග්ජනයෝ උන් සසර විපාක ලබන මග ඉන්නේ. අඤ්ඤාහි ලාභූප නිසා ඔක්කොම සසර ඇවිදින්න දන්නේ. ලබන මගේ ඉන්නේ. කර්ම විපාක. පාප කර්ම දුක් විපාක, පුණ්‍ය කර්ම රැප විපාක, ධාන කර්ම ධාන විපාක, සංසාරේබ කර්ම විපාක. මේ එකකින්වත් දුකින් මිදෙන්න බෑ කියන එක තනියෙන් ඉගෙන ගන්න. සමාජයට කියන්න යන්න එපා. එතකොට ආයි පින් කරන්න එපාද එහෙනම් කියලා. පින් කරන්න එපා කියන්නේ අපි. නිවන් මඟ නැති බැවින් සසරේ රැඳී සිටීමටත් ආයවරණ සැප ලැබීම සඳහාත් අපට බොහෝ කල් පුරුදු කරගත්ත දෙයක් තමයි පින්කම. ඒ සසර ඇවිදින්න අනාගත බුදුහාමුදුරුවෝ හම්බ වෙනකල්. ඒ අපේ බුදුහාමුදුරුවෝ කිරෙන් බාල වෙලාද? ඒ බුදුවන මරලා තියෙන්නේ. ඔප 60 ගන්න පොත් තියෙනවා. ඔය සූත්‍ර දේශනා එවෙන් අපිට හොයාගන්න බැරිද මේක? එහෙමයි අපි හිතන්න වෙනවා. හිතන්නේ. ඒ නිසා අනාගත බුදුන් පතන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝම ගෞතම බුදුන්ට නිඳා කරන්නෝ කියලා මම කියනවා. මට ඒක නඩු දාන එකක් නෑ කවුරු හරි. යනොත් ඇත්ත ඒකයි. කටේ කිරිසුඳ යන්න ඉස්සලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වේ මෛත්‍රී බුද්ධං සරණං ගච්ඡාමි නෙමෙයි ගෞතම බුද්ධං සරණං ගච්ඡාමි කියලා හිතා ගන්න පුරුදු වෙන්න. ඒක ආපහු උගන්වන්න වෙනවා මේ සමාජයට. දැන් කියන හැටි නම් ඔක අනාගත බුද්ධං සරණං ගච්ඡාමි කියලා දාන්න වෙනවා තෙන් වරහන් ඇතුලේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන එක අනාගත බුදුහාමුදුරන්ගේ දාසරේ නම් නිවන් දකින්න හිතාන් ඉන්නේ කවුරු හරි ස්ත්‍රී පුරුෂ කීපය. ඒගොල්ලෝ අනාගත බුද්ධං සරණං ගච්ඡාමි අනාගත ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්න පුරුදු වෙන්න කියන්නේ ඒගොල්ලොන්ට. මොකද බුද්ධං සරණං ගච්ඡාමි නම් ධම්මං සරණං ගච්ඡාමි නම් සංඝං සරණං ගච්ඡාමි නම් ඒක ගෞතම සාසනය තුල වළංගු වෙන්න ඕන. වළංගු වුණොත් මොකද වෙනවා කියලා තියෙන්නේ? බලමු ගාතාවක් හොයලා අපි. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. යමෙක් බුදුන්ද දහම්ද සංඝයාද සරණ ගොස් වචනෙන් කියලා නෙමෙයි ගැඹුරු අර්ථයෙන් මනා නුවණින් චතුස්සත්‍ය තේරුම් ගන්නේ නම් ඒතං කෝ සරණං කේමං ඒතං සරණ උත්තමං ඒ සරණ සැනසීම පිණිස වෙනවා ඒ සරණ උතුම් ඒතං සරණ ආගම්ම ඒ සරණ යාම සියලු දුකින් මුදවනවා. ඒ අනාගත බුද්ධ ශාසනය කියලාද තියෙන්නේ ඒ ගාථාවේ. අන්න ඒවා හිතන්න උගන්වන්න ඕන සමාජයට. එහෙමයි අපිට මේ පාරට ප්‍රවිෂ්ඨ කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ ගැන විතරක් නෙමෙයි සමාජයම ගැනම හිතන්න. මේ ගාථාවේ පදේ නේද හරිය උන්ට අඤ්ඤාහි ලාභෝප නිසා. උන් ලබන මගේ ඉන්නේ. සසරේ කර්ම විපාක ලබන මගේ ලබන්න. ලබන්න නම් සංසාරයක් හදන්න ඕන නේද? කර්ම රැස් කිරීම කියන්නේ සසර හදන මග කියලා කවුද ඉගෙන ගන්නෙ? කර්ම රැස් කිරීමේ කර්ම තුනක් තියෙනකොට කර්මක්ෂය කිරීමේ කර්මය කියලා තව හතරවෙනි කර්මයක් තියෙන බව ඇයි දන්නේ නැත්තේ? ඇයි කියලා දෙන්නේ නැත්තේ? එතකොට මම දකින්නේ අඤ්ඤාහි ලාභෝප නිසා. අර කර්ම රැස් කරන මග ලබන මගයි. අඤ්ඤා නිබ්බාන ගාමින් කර්මක්ෂය කරන මග නිවන් මගයි. තවත් කර්මයක් තියෙනවනේ ත්‍රිපිටකේ. ඔබ අසා තිබෙනවා නම් මතක් වෙයි නැත්තම් කියලා දෙන්න. චතාරිමානි බික්කවේ කම්මානි මහන්නේ මෙන්න මේ කර්ම જાති 4 මමගේ විශේෂ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරලායි ලෝකෙට දේශනා කරලා තියෙන්නේ.
අනර කර්ම කියන්නේ පවුලට කියන හිතන අයට මේ කර්ම જાති හතරම ඉගෙන ගන්න වෙනවා. අතිබික්කේ කම්මං කන්නං කන්න විපාක. මහණි කර්මයක් තියෙනවා කර්මය කලුයි විපාකයේ දුක් සහගතයි. අතිබික්කේ කම්මං සුක්ඛ සුක්ඛ විපාකං. තව කර්මයක් තියෙනවා කර්මයේ සුදුයි විපාකයේ සැප සහගතයි. ඒ පාප කර්ම දුක් විපාක පුණ්‍ය කර්ම සැප විපාක. ඔය කියන එකේ සිංහල තේරුම. අතිබික්කේ කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං. පව්පින් කලෝමේ කරපුවාම සැප දුක් විපාක කලෝමේ හම්බ වෙනවා. තව ඉතින් ඔය සුඛ විපාකයට අපට අදාළනේ තව එකක් තියෙනවා ධාන කර්ම සහ ධාන විපාකත් සුඛ කර්ම සහ විපාක. දැන් මේ අඤ්ඤාහි ලාභූපනිසා ගාථා ව්‍යර්ථි මේ ලබන මගේ ඔක්කොම ඉන්නේ. අනිත් එක අත්තිවික්කේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති. මහණෙනි තව කර්මයක් තියෙනවා කලුත් නැහැ සුදුත් නැහැ. එබැවින් කලු විපාකත් නැහැ සුදු විපාකත් නැහැ. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. කොහොමද තව ටිකක් විස්තර කරන්නේ? කන්නං කන්න විපාකං තස්ස පහනායා චේතනා සුක්ඛං සුක්ඛ විපාකං තස්ස පහනායා චේතනා කන සුක්ඛං කන සුක්ඛ විපාකං තස්ස පහනායා චේතනා. මේ තුනම ප්‍රහාණය කරන චේතනාවයි කර්මක්ෂය කිරීමේ කර්මය. ඔබට තේරෙනවද මේ ගාථාව ගත්තේ මං ඇයි කියලා? අඤ්ඤා නිබ්බාන ගාමිනින්. සසර ඇවිදින මගේ එකක් දුකින් මිදෙන මග තව එකක් කියලා පෙන්නන්න. නිවන් මග වෙන එකක් ලෝනේ. අන්න දැන් මම ගන්නවා අර පව් විපාක, පින් විපාක, ධාන විපාක තුනේම තිබෙන්නේ අවශේෂ නිරෝධය. සසර හේතු හදලා සසර ඇවිදින්න පාරක් හදාගන්න එක. සසර තියනවා නෙමෙයි හදාගෙන යනවා. ඔය මේ සමහර ගම් වලට පාරවල් නැතුව තියෙන ඊට පස්සේ ආපහු අලුතින් මේවා දාලා පාර හදාගෙන යන්නේ. කාණු දාගෙන පාරක් හදාන යන්න වෙලා තිබෙනවා. ඒ වගේ පෘථග්ජන පුද්ගලයාට තමන් කරන කියන කර්මයන්හිදී අනාගත විපාක දෙන්න හේතුවක් ඉතුරු වීමෙන් සසර හැදෙනවා. සසර හැදෙන්න පැති කීපයක් තියෙනවා. පවෙන් පරලෝ යා හැක සතර අපායන් එකකට. පිනෙන් පරලෝ යා හැක මිනිසුන් අතරට හෝ දෙවියන් අතරට. ධානයෙන් පරලෝ යා හැක ශ්‍රූපි අරුපි බමතල වලට. මේ සසර හැදෙන්නේ ආකාර තුන. එහෙම ආකාර තුනකින් ඇවිදලා හැම පැත්තෙම ඉඳලා ආපු අය බුද්ධෝත්පාදයේ මිනිසුන් වෙලා උපදිනවා. ඔන්න මනුස්සපතිලාභය ලැබිලා. මේ උගුලෙන් මේ භවගාමී උගුලෙන් ගැලවෙන්න බුදුහාමුදුරුවෝ මඟ කියලා දෙනවා. අන්න ඒක හම්බ වෙනවට කියනවා සදහම් හමු වීම. සදහම් හමු වුණොත් බුද්ධෝත්පාදයේ උපන් මිනිසා උත්සාහ කිරීම සුදුසුයි. එනම් මිනිසා වීම වටින් අවශ්‍යයි සදහම් හමුවෙන්ට වෙනවා. අන්න ඒ නිසා තමයි මම දකින්නේ බුදුහාමුදුරුවෝ මිනිසත් භවයේ සදහම් හමුවීමෙන් මේකෙන් ගැලවෙන්න පුළුවන් අරුණාම අපායේ ගිහින් හරි දිව්‍ය ලෝකෙ ගිහින් හරි බ්‍රහ්ම ලෝකෙ ගිහින් හරි සදහම් හමු වෙනවා කියලා දේශනා කරලා නැහැ. එහෙම එකක් මේ රටේ උගන්වනවා නේ උනාට. බඹලෝ ගිහින් නිවන් දකින්න දිව්‍ය ලෝකෙ ගිහින් එතනින් භාවනා කරන්න. ඒක කොහෙන් ගත්තේවද? නොදන්නකමට කියන මෝඩ කතා. කවුරු කීවත් ඔතරම් උගතේ බුද්ධිමතෙක් වුණත් ඔය ගැඹුරින් හිතන්නේ නැතුව හදාරන්නේ නැතුව කියන දේවල් තමනුත් නොමග ගිහින් අනුත් නොමග යවනවා. දැන් ලැබෙන්නේ කර්ම රැස් කළොත් විපාකේ ලැබෙනවා. අනිකටයි කියන්නේ කම්මක්ඛයා සංවත්තති කියලා. කර්ම ෂය කිරීම පිණිස පවතින. ඒ කියන්නේ අනාගත විපාකයට හේතු ඉතුරු නොකර අවසන් කරනකොට කර්ම ෂය වෙනවායි කියනවා. ඔබ සමත්ද කර්ම රැස් කිරීම පමාව සහ කර්මක් ෂය කිරීම නොපමාව වශයෙන් තේරුම් ගන්න බුදු සමයේ? ඔබේ අවබෝධය ප්‍රමාණවත්ද නැත්නම් තව ටිකක් බණ අහන්න. ඔබ බුදුදහමේ පෙන්වන ලස්සන පද දෙකක් අපමාදෝ අමත පදම් පමාදෝ මච්චනෝ පදම්. හරි ලස්සනයි. සිහියෙන් කටයුතු කිරීම කියලා අප්‍රමාදයේ නිවනට මගේ ප්‍රමාදයේ මරණයට මගේ. පව් කරන අය මැරෙන්නේ නැද්ද? මැරෙනවා. පින් කරන අය මැරෙන්නේ නැද්ද? මැරෙනවා. ධාන වර්ණ අය මැරෙන්නේ නැද්ද? මැරෙනවා. එහෙනම් පමාදෝ මච්චනෝ පදම් තමයි අපි දන්නේ නේ. ඒකේ හොඳ එක තෝරාගත්තට හොඳ එකෙන් භව ගමන හොඳ වෙයි. භව ගමන නිමා වෙන්නේ නැහැ. දුකින් මිදීම හමු වෙන්නේ නැහැ.
එහෙනම් මෙතරම් වෙලා කතා කරේ අඤ්ඤා හිලාභූප නිසා. දැන් අඤ්ඤා නිබ්බාන ගාමිනියුත් හොයන්න වෙනවානේ. නිවන් මාර්ග තව එකක් කියලානේ කියන්නේනේ. දැන් මේක ටිකක් ගැඹුරු තැනක් හැබැයි. මේ පස්සේ ගන්න හේතු ඉතුරු වී අවසන් වෙනවා කියලා පොතේ තියෙන වචනය ඔබේ ජීවිතය තුළ සිදුවෙන හැටි ඔබ ඉගෙන ගන්න වෙනවා. ජීවිතය තුළ සිදුවෙන හැටි කියන්නේ ළමා කාලේ සිදුවෙන හැටි අනාගතේ සිදුවෙන හැටි දැන් සිදුවෙන හැටියෙන් තේරුම් ගන්න වෙනවා. කොහෙද දැන් සිද්ධ වෙන්නේ? දැන් සිද්ධ වෙන්නේ ඇහි කනේ නාසයේ දිවේ කය හෝ සිතේ එක තැනක. මේ හයෙන් එක තැනක. අන්න එහෙම අවශේෂ නිරෝධය අපි ළඟ සිදුවෙන දෙයක් අපි අතින් සිදුවෙන වැරැද්දක් කියලා ඉගෙන ගන්න වෙනවා. අවශේෂ නිරෝධයෙන් සසර සෑදේ. මොනව අවශේෂ කළත්, පව් අවශේෂ කළත්, පින් අවශේෂ කළත්, ධාන අවශේෂ කළත් සසර සෑදේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියලා විශේෂ පදයක් පෙන්වලා තියෙනවා. ඒ තණ්හාව අවශේෂ වෙන්නේ නැතුව එහි පවතිනා වූ රාගය නිරෝධ කරන්න පුළුවන් නම්. තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධ, භව නිරෝධෝ. භව නිරෝධ, ජාති නිරෝධෝ තියෙනවා. ඒකයි මම කියන්නේ ත්‍රිපිටකයේ පෙළදහම තියෙනවා. අපි ළඟ සිදුවෙන හැටි තේරුම් අරගෙන අනිත් පැත්ත හරව ගන්න අපිට තේරෙන්න වෙනවා. සිදුවෙන හැටි තේරුම් ගත්තන් තත් සිදු වෙනවා. සසර බැඳගෙන සිදුවෙනවා. සසර ගමන යන්න පුළුවන්. බැඳෙන්නත් පුළුවන්. ගැලවෙන්න නම් තේරුම් ගන්න නැතුව බෑ. ඔය සද්ධර්ම ශ්‍රවණේ, කල්යාණ මිත්‍ර සේවනයේ කියන වචන වලින් අර ගැලවෙන මගනේ කියලා දෙන්නේ. වරදින තැනම හදන හැටි. වරදින තැනම නිවැරදි කරගන්න හැටි. දැන් මේ වචන ටික මම කිව්වොත් ඔබ තේරුම් ගන්නවද? මේ බුදුන් වහන්සේ වදාළ මේ සසර හැදෙන හැටි. ඇහි කනේ නාසයේ දිවේ කයේ හෝ සිතේ අරමුණු රසයක් විඳින්න ගියාම අරමුණු තුල සසර හැදෙන හැටි ඉගෙන ගන්න ඕන. පොතේ උගන්වන්නේ ජීවිතය තුල. එහෙම නැත්නම් ආත්ම තුනක් තුල උගන්වන්න හදන්නේ. ඒ අරමුණු තුල ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. අසුරු ගැස්සන සැනකින් සිත හටගෙන නැසෙනවා. ඉස්සරහින් මොකුත් නැහැ, අනාගතේ මොකුත් නැහැ. එතන නැසෙනවානේ. නැසුනට අර අවිද්‍යාව කියන්නේ අර හේතු තියෙනවාට නේකනේ අනාගතයක් හැදෙන්නේ. දෙකම නිරෝධය. අවශේෂත් නිරෝධය, නිරවශේෂත් නිරෝධය. හටගත් එක නැසෙනවමයි. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමුපස්සාමි. අනේ මම මගේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ. ඒක දහමක්. යං ඒවං ලහු පරිවත්තං එදෙදං චිත්තං. හටගත් ගමන් නැසෙන දෙයක් සිත තරම්. හිත හටගත්ත ගමන් නැසෙනවා නම් අතීතයක් කොහෙන්ද, අනාගතයක් කොහෙන්ද? හටගත්ත ගමන් නැසුනට අවශේෂ නිරෝධය සසර හදන පාරයි යන්න අවිජ්ජාපච්චය සංඛාරා. එතන මාරු කරනකොට නිරවශේෂ නිරෝධයයි, ඒක අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. කොයිතින් එහෙම බලන්න බෑ. ඉස්කෝලේ යන කාලේ, පිරිවෙන්න යන කාලේ, දහම් පාසල යන කාලේ ආත්ම තුනකට බෙදලානේ ඉගන්නේ ඕක. ඉස්සර ජීවිතේට කෑල්ලක් අවිද්‍යාපච්චය සංඛාරා කියලා. සංඛාරපච්චය විඥාන නාපුත සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව. මේ ජීවිතේට ජාති ඊළඟ ජීවිතේට ජරා මරණ. තමත් ඔය කී කියා ඉන්නේ බන මාධ්‍යවල. ඒ අය ගැන මම කියන්නේ මොකක්ද දන්නවද? පටිච්ච සමුප්පාදය කියන වචනේ තේරුමවත් දන්නේ නැහැ. දන්නවා නම් කියන්නේ ඕක. පටිච්ච වෙනවා කියන්නේ ඇහැට කනට නාසයට හම්බ වෙනවටනේ. රූප ශබ්ද ගන්ධ රස මොන දෙයක් හම්බ වෙනවා පටිච්ච. සංඛ්‍යයන් එකතු වෙනවටනේ. උත්පාද කියන්නේ හට ගැනීම. හේතු කීපයක් එකතු වී එක්වර හට ගන්නවා. හටගත්තාම අවිද්‍යාව කියන්නේ ඕක ඇලුනහම අන්න අවශේෂ නිරෝධය සිද්ධ වෙනවා. එහෙම අපි විසින් සතර හදමින් ඉන්න බව බුදුහාමුදුරුවෝ අපට කියලා දෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පටිච්චසම්පාදය දැකලා බුදු උනේ නෑනේ. පටිච්චසම්පාදය දැකලා නිරෝධය දැකලා බුදු උනේ. මතක තියාගන්න මම කියන වචන හරි අර්ථවත්. පටිච්චසම්පාදය දැක්කට බුදු වෙන්නේ නැහැ. හැබැයි බුදුන්වහන්සේ මිනිසා තුළ සිදුවෙන සිද්ධිය පටිච්චසම්පාද න්‍යායෙන් ලස්සනට පැහැදිලි කළා.
අපි ඒක පාඩම් කරන ලියන්න කියන්න විභාගේ පාස් කරන්න පාවිච්චි කරනවා අපේ ඇහැ තුළ සිදුවෙන ආකාරය දකින්නේ. දකිනවා නම් අපට අර සසරක් නැති වුණාට සසර හැදෙන හැටි තේරෙනවා. මේ මොහොතේ අපි කරන වැරැද්දක් නිසා තමයි අතට සසරක් හැදෙන්නේ. ඒක තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ. ඉතින් අවිද්‍යාපත්‍ය සංඛාරා වලටයි කිසියම්ම දෙයක් කරලා විද්‍යාව විමුක්තියක් ලබන්න පුළුවන් කියලා ඔබ හිතනවාද? අපි බලමු මේක ගන්න හැටි. අවිද්‍යාගතෝ යම් භික්කවේ පුරිස පුද්ගලෝ. අහන්නේ යම්කිසි පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් පුද්ගලයෙක් අවිද්‍යාගත වීම තුළ අවිද්‍යාව තුළ අපුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති අන්න අනාගත විපාක දෙන්න පව් රැස් කරයිද පුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති අනාගත විපාකේ පින් රැස් කරයිද ආනිජ්ජංචේ සංකාරං අபிසංකරෝති අනාගත විපාක දෙන්න දයාන කුසල රැස් කරයිද තුනේම තියෙනවනේ අවිද්‍යාපත්‍ය අවිද්‍යාගතෝ යම් භික්කවේ පුරිස පුද්ගලෝ කියලා. අවිද්‍යාපත්‍ය සංඛාරා පෙළ අගට ගිහින් බලන්න තියෙන ජාති ජරා ව්‍යාධි ශෝක මරණ හම්බ වෙනවා කියලා මිසක් ඒකෙන් මිදෙනවා කියලා තියනවද කියලා? මේ මම කියන්නේ අඤ්ඤාහි ලාභෝපනිසා තාම. හැබැයි එතන තිබෙන අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධ. අවිද්‍යාවේ ශේෂ වෙන්නේ නැතුව ඔබට විරාගය නිරෝධ කරන්න පුළුවන්. ඒ පෙළේ ගියාම අන්තිමට ජාති ජරා මරණ පෙන්වන්නේ නැහැ. විද්‍යා විමුක්ති කියලා පෙන්වන්නේ. අවිද්‍යාමත්‍යා සංඛාරා තුළින් සසර හදන මොහොතම විද්‍යාවට විමුක්තියට පත් කරන්න පුළුවන් වෙනකොට ඒක වෙන මගක් නේ. අන්න අඤ්ඤා නිබ්බාන ගාමිනින් සසර ගමන කෙලවර කරන දුකින් මිදෙන වග වෙන එකක්. තාමත් සමාජයට කියන්න බෑනේ. පොතේ පතේ තිබුණට අපි තේරුම් අරන් හිටියට නෝගත් සමස්ත සමාජයට තාමත් මේක කියන්න බෑ. ඒ තරම් පහළ දැනුමක වුන් ඉන්නේ. එනිසා අපිට කියන්න දෙන්නේ කර්ම රැස් කරලා දුකින් මිදෙන්න බෑ. කර්ම රැස් කරපුවාම විපාක හම්බ වෙන්නේ. හැබැයි කර්ම රැස් කරන කර්ම තුනක් තියෙනකොට කර්ම ශේ කිරීමේ කර්මය කියලා එකක් තියෙනවා. ඒක කෙරුවොත් දුකින් මිදෙනවා. ඒකනේ අඤ්ඤා නිබ්බාන ගාමිනින් කියන්නේ. ශේ කිරීමේදී මොකද වෙන්නේ? අනාගත විපාකයට හේතුවක් ඉතුරු නොවි අවසන් වෙන්න ඕන. රැස් කිරීමේදී අනාගත විපාකයට හේතු ඉතුරු කරලා අවසන් වෙනවා. දැන් තේරෙනවද? අනාගත හේතු බලයක් උපදින්න හේතු ඉතුරු කොට අවසන් කිරීම අවශේෂ නිරෝධයවත් පමාවයි. අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකර අවසන් කරන එක අවශේෂ නිරෝධය නිර්වශේෂ නිරෝධයවත් නොපමාවයි. දැන් තව වචනයක් ගන්නවා. අපාය හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ යන්න හේතුවක් ඉතුරු කරලා අවසන් කරන එක නිත්‍ය සුඛ ආත්ම වශයෙන් දැකීමයි. ඔය මෙහි අනිත්‍යයක් පටපාඩම් තිබුණාට හරියන්නේ නැහැ. ඒ තමයි සංස්කාර නිස්සකාත්මකට ගත්තම තමයි අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්නේ. ඒ මොහොතම අනිදුක්ඛතාසයෙන් බැලීමෙන් සසරින් මිදෙනවා. එහෙනම් නිත්‍ය සුඛාත්මකට ගන්න එක සුලම නිදත් වෙන්න බෑ. සසර උපදින හේතු. අනිදුක්ඛනාසයෙන් බලන්න ඕන නැත්තේ කෙසලම නිදත් වෙන්න බෑ. සසර උපදින හේතු. මොනවද සසර උපදින්නේ? බලමු අපි තව දැනකින් හොයාගෙන. මෙන්න මෙහෙම බුදුන් වහන්සේ වදාරනවා. අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිදුක්ඛ අනාත්ම දේවල් නිත්සුඛාත්ම සුභ වශයෙන් අරගෙන මිත්‍යා දෘෂ්ටිගත වෙලා මිත්‍යා දෘෂ්ටිගත සත්තා ජාති මරණ ගාමින උපදමින් මැරෙමින් සසර ඇවිදිනවා. යදාච සම්බුද්ධ ලෝකස්මින් උප්පජ්ජන්ති පබංකරා. බුදුර වේ කාලේ ලෝකේ පහළ වෙනවා. පහළ වෙලා තේයිමන් ධම්මං දේශේති දුක්ඛෝපසමගාමිනං. දුකින් මිදෙන මඟ දේශනා කරනවා. තේසං සුත්වාන සප්පඤ්ඤෝ සචිත්තං පච්චලද්දතේ. ඒක අහලා නොනැස ලබා ගන්නවා ඥානවන්තය. දැන් අනිච්ඡං අනිච්චතෝ දක්ඛං දුක්ඛමද්දක්ඛ දුක්ඛතෝ අනත්තානි අත්තාති අසුභං අසුභ තද්දසුං අනිදුක්ඛානාත්ම අසුභ වශයෙන් දැක සියලු දුකින් මිදෙනවා. දැන් මොකද මේ පෙන්වන්නේ? අනිදුක්ඛ අනාත්ම දේවල් නිස්සුකාත්මක කරගෙන සසරේ ඇවිදිනවලු සත්වයා. බුදුහාමුදුරෝ දේශනා කරපු අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලුවොත් සසරෙන් මිදෙනවලු. දැන් සසර ඇවිදින්නේ මොනවෙන්ද? කවුරුත් දෙපයින් සසර ගියේ නෑනේ. කයින් ගියෙත් නෑ. පවෙන්
අපාය. පිනෙන් කාමසුගතිය, ධානයෙන් බඹලව. එහෙනම් ඒවා නේද නිත්සුකත වෙලා තියෙන්න ඕනේ. පව නේද නිත්සුකාත්මට අරන් තියෙන්න ඕනේ. පින නේද නිත්සුකාත්මයෙන් අරන් තියෙන්න ඕනේ. ධාන නේද නිත්සුකාත්මයෙන් අරන් තියෙන්න ඕනේ. ඔන්න. දැන් ඉතින් ඔහොම බලන්නේ නැති අනිත්‍යක් කොහෙ බැලුවත් වැරදි නේද? එහෙනම් බුදුදහම වරදා ගැනීම වෙන්නලා තියෙන්නේ කොහොමද? සර්පයා වැරදි තැනින් අල්ලා ගැනීමට. ඔය මම දැකලා තියෙනවා සත්තුවත් හිටු මහත්තයෙක් ඕනේ නායක අල්ලා ගන්නවා බෙල්ලෙන්. ඊට පස්සේ විදින්න බැරි නම් කියන්නේ විස දෂ්ට කරන්න බැරි නම් ඇඟේ පැටලුණාට මැරෙන්නේ නැහනේ. සර්පයා අල්ලන්න විදිහක් තියෙනවා. කඳපැතින් හරි වලිගෙන් හරි ඇල්ලුවොත් ආපහු හැරිලක් ගහනවාමයි. බුදුදහම වරදා ගැනීමත් සසර ඇවිදීමටම කාරණයක්. එනිසා මම නම් සමාජයට කියන්නේ කෙස්වල අනිත්‍ය, ලොම්වල අනිත්‍ය, වතු පිටි වල අනිත්‍ය, ඉඩකරන් වල අනිත්‍ය බලන බුද්ධ ආගමෙන් අත මිදෙන්න කරුණා කරලා. ඒක බුද්ධ ආගම නෙමෙයි. කවුරු ඉගන්නවා? සබ්බේ සංඛාරා අනිච්චාතිනේ. ඒ සබ්බේ සංඛාරා කියන්නේ අපායට යන හේතු අපුඤ්ඤාවි සංඛාර, දිව්‍ය ලෝක යන හේතු පුඤ්ඤාවි සංඛාර, බඹලෝ යන හේතු ආනිජ්ජාවි සංඛාර. ඒ සංඛාරයන්ගෙන අනිත්‍ය බලන්න තියෙන්නේ. බලමු තව ගාතාවක් තියෙනවද කියලා. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චය. යම් දුකක් හට ගන්නවා නම් දුක් සියල්ල හටගන්නේ සංඛාර ප්‍රත්‍යයෙන්. සංඛාරංච නිරෝධේන නැති දුක්ඛස සම්භව. සංඛාර නිරෝධ කිරීමෙන් හම්බෙන දුකක් නැහැ. සංඛාර රැස් කිරීම පාපයයි නැත්තම් ප්‍රමාදයයි. සංඛාර නිරෝධය අප්‍රමාදයයි කියලා තේරුම් ගන්න පුළුවන්ද බලන්න. අපි මේවා කටපාඩමින් කියන්නේ නැහැ. ලෝකේ පවතින වෙනත් ආගම ග්‍රන්ථ සහ ත්‍රිපිටකය සමස්තය පරිහරණය කරලා සාරාංශ කරලා ගන්නවා වෙන්න ඕන දේ. ඒ වහර පොත් ඔක්කොම ඔළුවේ තියාගෙන යන්න ඕනෙත් නැහැ. පොත් ඔක්කොම කියවන්න ඕනෙත් නැහැ. ඔබට ගැළපෙන තැනකින් මේක කියලා දුන්නාම ඔබට පුළුවන් නම් මේ දේ කරන්න බොහොම පොඩ්ඩයි දැනගන්න ඕන. අන්න ඒව මේ තන් අභිඥාය මෙන්න මේක නුවණින් දැනගන්න කෙනාට බුද්ධ ශ්‍රාවක බික්ඛු කියලා කියනවා. අර සසර ඇවිදින ඒවා ඇලෙන්නේ නැහැ කියන එක තමයි සක්කාරණාවිනන්දය කියලා කියන්නේ. සසර ඇවිදින කාරණාවල් ඇලෙන්නේ නැහැ. ඒ වෙනුවට එතන කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපදි විවේකයේ කියලා විවේක තුනක් පෙන්ලා තියෙනවා. අර ඉස්කෝලේ විවේකේ නෙවෙයි ඒක. කාය කියන්නේ සිතෙහි, චිත්ත කියන්නේ සිතුවිලි වල, කාය කියන්නේ කාය කියලා ගන්න එපා. එහෙමනේ අපි අය ගන්නෙ. ඒ දෙකේ කෙලෙස් වල තියෙන දැවිල්ලට උපදි කියනවා. ඒවා නැති එකට විවේක උපදි විවේකය කියලා කියනවා. විවේක මනුබ්‍රෝහේ ත්‍රිවිධ විවේකය ඇලෙනවා. මොකද සසර හදලා නිවන් දකින්න බැරි බව හදන්න නැතුව ඉන්න. ඒක තව ඉස්සර කරන්න පුළුවන් ඕන තරම් වෙලා. තවත් වචනෙකුත් තියෙනවා මට උත්තර දෙන්න. ඔය ඉස්කෝලේ යන පොතේ තමයි ඉගෙන ගත්තේ අපි මේ නාමංච රූපංච. නාමය කියන්නේ වේදනා සංඥා සංකාර, රූපය කියන්නේ කය කියලා. අදටත් බෞද්ධයින්ට සිත සහ කය දෙක තමයි නාම රූප කියන්නේ. එතන ඉඳන් තමයි පොත් ඔක්කොම පෙරලා හොයන්නේ. හරි ඉතින් නාමංච රූපංච එහෙමනම් ඒ කය තියෙන්නේ අපට ගවයෝ ආදී සත්වෙන්ට විතරනේ. අර ඕපපාතික ප්‍රේතයින්ට එහෙම ඝන කයක් නැහනේ. දෙවියන්ටත් එහෙම ඝන කයක් නැහනේ. බ්‍රහ්මයින්ටත් නැහනේ. එතකොට එහි තියෙන්නේ නාම විතරද රූප නැද්ද? අර කවි පොතේ තියෙන්නේ මේ සිත මිස කය නැති කියලා වචනේ තියෙන්නේ. නමුත් අපාය හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි නාම රූප වලින් මිදිලා නැහැ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධෙන් මිදිලා නැහැ. අපායෙත් තියෙන රූප වේදනා සංඥා සංකාර පහ. දිව්‍ය ලෝකේ තියෙන පංච උපාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර පහ. මොකද දෙවියෝ කියනවා බුදුහාමුදුරන්ට අපි මේ සක්කායෙන් මිදිලා කියලා හිතන් හිටියට අපි තුලත් සක්කාය තියෙනවායි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිලාන සූත්‍රයේ බඹලුව ප්‍රාර්ථනා කරන්න එපා. ඒකෙත් සක්කාය තියෙනවා. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධේට. එහෙනම් රූප වේදනා සංඥා සංකාර පහ තියෙනවානේ. ඒ රූප කියන්නේ අතින් අල්ලන දෙයක් විය හැකිද? තව සූත්‍රයක මෙහෙම තියෙනවා. ඔය ඉදිරියේ ගස් ඉස්සරින් තියෙනවා කියන්නේ වා. ඔයාලා ඉතින් අපි කොස් කියනවා, පොල් කියනවා, දෙල් කියනවා, එක එක නම් තියලා තියෙනවා. නම තියපු කෙනා ඒ නම නැතුව වෙන නමක් තිබ්බනම් එහෙම. කොස් වලට පොල් කිව්වනම් පොල් වලට කොස් කිව්වනම්. එහෙම නැත්නම් අර
වරල් වැඩිපුර තියෙන මාළුවෙක් ඉන්නවා ඒක ගොඩට ගත්ත පළු මිනිස්සයාකට පියා මැස්ස කියලා නමක් තිබ්බා. කාටවත් නම් තිබුණාද ගොඩ මේ මුසාගරේ ඉන්න මාළුවන්ට? වගේ උප්පැන්න සතිකයක් එහෙම තිබුණාද ලියාපදිංචි කළා කොහේ හරි? නෑ. පළවෙනියෙන් දැක්ක මිනිස්සයා තියෙන නම් තමයි ලියාපදිංචි වෙන්නේ. ඒ වගේ නාම වලට අයිති කිසිවක් නෑ අපි හදාගත්ත නම් විතරයි තියෙන්නේ. නාම රූප තමයි එළියේ තියෙන්නේ ඔක්කොම. අපිට හම්බ වෙනවා හටගත්තාම ඒව ඇහෙන්නම් ඇහි ඇතුලේ හට ගන්නවා සටහනක්. එහෙම ත්‍රිපිටකේ නාම රූප කියලා ඒවත් පෙන්නලා තියෙනවා. ඒ නිසා අපිට මේ නාමය කියන්නේ වේදනා සංඥා සංකාර රූපය කියන්නේ කය කියලා අරන් හරියන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකෙත් නාම රූප තියෙනවා කියන තැනින් හොයන්න වෙනවා. අපිට විතරක් දේශනා කරපු දෙයක් නෙවෙයි ඒක. හොඳයි. පව හිතට ආපුවම පව නෙමේද නාම රූපේ වෙන්නේ. පින හිතට ආපුවම පින නෙමේද නාම රූපේ වෙන්නේ. ධානය හිතට ආපුවම ධානය නෙමේද නාම රූප වෙන්නේ. අන්න ඒ විදිහට අපිට මේක තේරුම් ගන්න බැරි වුණේ අර ඉස්කෝලේ පොත උගන්වපු වැරදි ගැන්වීම තුල ඉන්න නිසා වෙන මොකක්වත් නෙවෙයි. නාම රූප නිරෝධයෙන් සලආයතන නිරෝධයෙන් නාම රූප දෙපැත්තටමත් වෙනවා වෙලාවකට. ඔබතුමන්ලාට පමණක් නෙමෙයි සමාජයේ බොහෝ දෙනාට පැටළුණු තැනක් මේක. දැන් පැටළුණු තැන් එච්චර අමාරුවෙන් විසඳගන්න යන්න එපා තේරෙන්නේ නැත්නම්. ලේසි ක්‍රමයකින් හොයාගන්න. පමාමයි නොපමාමයි තේරුම් ගන්න. අවශේෂ නිරෝධයයි නිරාස නිරෝධයයි තේරුම් ගන්න. වෙමින් පවතින දේ සහ වෙන්න ඕන දේ තේරුම් ගන්න. දැන් එතකොට මේක තේරුම් ගත්තාම ලබන මග තේරෙනවා නම් නිවන් මග වෙන එකක් කියලා තේරෙනවා. මොකද්ද නිවන් මග? කර්මයක් රැස්කොට අනාගත විපාකයක් හදන්න සසර සම්බන්ධ කරන එකද? ඒකනේ සසර හැදෙන්නේ. කයනම් කොහොමද පොළොවට පස් වෙනවා ඕනේ ආගමකින්තරෝ. එතනින් එහා පැත්තට තීරණය ගන්නේ පව් හේතු පව්ඵල පින් හේතු පින්ඵල ධාන හේතු ධානඵල. ඒ කර්ම නේද? එහෙනම් කර්ම රැස් කරලා ඊට අදාළ සැප දුක් විපාක ලෝකේ ලබන්න හදනවා වරුණාව දුකින් මිදෙන්න බෑ කියන එක තේරුම් ගන්න පුළුවන්ද? ඒකෙන් හොඳ දේවල් නවත්තන්න කියලා කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ පවතින්නේ සුරාවට සූදුවර දුරාචාරයට විඳන් කරන්න එපා කියලා විතරයි. තමන්ට තමන්ගේ බිරිඳට සැමියෙක් නම් දරුවන්ට මව්පියන්ට සහෝදර සහෝදරයන්ට ඥාතීන්ට අසල්වාසීන්ට සාසනයට දිගට තියෙනවා ඕක. කරන්න ඕන දේවල්. කවදාවත් එපා කියලා නෑනේ. එඳ මේ ක්‍රියාව නෙමෙයි. චේතනාවනේ අර තියෙන්නේ. ඒක ලස්සන වචනකින් මම කියන්නම්. චකුපාල හාමුදුරුවෝ වගේ අය ඉස්සර ජීවිතේක කරපු වැඩක් තියෙනවා. ඒ තමයි අම්මා කෙනෙකුගේ ඇස් දෙක හොඳ කරලා ඒකට සල්ලි දුන්නේ නැහැ කියලා තරහ ගිහින් ඇස් අන්ධ කරන්න බේතක් දාපු එක. අන්නේ ඇස් අන්ධ කරන්න බේත දාන එක නෙමෙයි චේතනාව අර පදුට්ඨ චිත්තෝ මනසාචේ පදුට්ඨේන. හොඳ වැඩක් කරන්නම් ඔබට කියන අදහස. මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති. දුෂ්ට වූ මනසෙන් කළොත් දුක එනවා. තතෝනං සුඛමන් වේති මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා. එතකොට ඒ උපාසකම් මගේ ඇහැට බේත් දාපු වෙද මහත්තයා ඉස්සර අනාගත ජීවිතේ මගේ ඇස් දෙක අන්ධ වෙයන් කියලා ප්‍රාර්ථනා කළාද ඉල්ලුවද? නෑ. ඒක න්‍යායක් කර්ම විපාක. මම එකෙන් කියන්න හදන්නේ පව් කරන මිනිස්සු පව් වලට විපාක ඉල්ලන්නේ නැහැ. හම්බ වෙනවා නම් පින් කරන මිනිස්සු මොකටද පින් විපාක ඉල්ලන්නේ? ඒකත් හම්බ වෙනවා. ඒ ඉල්ලන්න ගියාපම වෙන දේ තමයි දුන්නම ලැබෙනවා වෙනකොට ලබන්න දෙනවා කියලා චේතනාව මාරු වෙනවා. මම ඒ කියපු වචනේම ගෙදරකින් කල්පනා කරන්න. දුන්නම ලැබෙනවා ඒක ස්වයංක්‍රීයයි. ලබන්න දුන්නාම ඒක ලෝභසහගතයි. එතකොට අනිත් අය කෙරෙහි අනුකම්පාවක් නැහැ. මට මේ දිනට ගෙනියන්න බැරි හින්දා ලබන ආත්මෙට ලබන්නයි මන් දෙන්නේ. ඒක ආත්මාර්ථකාමී වෙලා නැද්ද? පින හොඳයි ආත්මාර්ථකාමීන එක වැරදි. පින පරාර්ථකාමී වෙන්න වෙනවා. ඒ උදව් උපකාර කරන පුද්ගලයාට උදව් උපකාර කරලා ඒ මනුස්සයා එකෙන් ලබන සැනසෙල්ලක් බලලා අපිත් සතුටු වෙනවා. ඒ මනුස්සයා අපිට දෙන්න ඕනේ නැහැ ආයේ. සසරේ වසනවා නම් පව් විපාකයි පින් විපාකයි ස්වයංක්‍රීයව ලැබෙන එකක් නේ.
මොකද පින විතරක් බලාපොරොත්තු වෙන්නේ. අපි ඉගෙන ගන්න ඕන කර්ම රැස් කරන කර්මය වෙනකොට කර්මක්ෂය කරන කර්මයට පාර හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක මගේ ධර්ම දේශනාවල තිබෙනවා පැයක් විතර තිස්සේ කියපුවා. මෙතන මට විනාඩි 5ක් විතර හම්බ වෙන්නේ ඕක කියන්නේ. ඒ නිසා මම කෙටියෙන් කියන්නම් පස්සේ හොයාගන්න. නෑ 5ක් හම්බ වෙන්නෙත් නෑ කාලේ ඉවර වෙන්න ඇවිත් තියෙන්නේ. ඇස තුල කන තුල නාසය තුල ඔබගේ පුණ්‍යානුමෝදනාවක් ටිකක් දිගට තියෙනවා. සිදුවෙන සිද්ධියක තියෙනවා ඒක ඇහැ තුල බලන්න ඕන. පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව මේක තමයි ප්‍රමාදේ නැත්නම් අවශේෂ නිරෝධය. අරමුණක් ගානේ සිද්ධ වෙනවා. ඔබට මේ පස්ස නිරෝධය කියන අතීතේ ගන්න නැතුව එතනින් අතහරින්න පුළුවන් නම් පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය උපාදාන නිරෝධයෙන් භව නිරෝධය අන්න හේතු ඉතුරුනේ නැහැ. අන්න නිරවශේෂ නිරෝධය. මේක තමයි ත්‍රිපිටකයේ තියෙන අවශේෂ නිරෝධයයි නිරවශේෂ නිරෝධයයි. අවශේෂ නිරෝධය අපි ඉන්න බව තේරුම් අරගෙන නිරවශේෂ නිරෝධය තේරුම් අරන් පටන් ගන්න. ඒකට භාවනාව කියනවා. සසර හදන එක වෙනකොට සසර හදන එක නිමා කරන්න කර්ම රැස් කරන වෙනකොට කර්මක්ෂය කිරීමට. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ආරබත නික්වත යුඤ්ඤත බුද්ධ ශාසනය. අදාළ කරුණු තේරුම් ගැනීමට ධර්ම ශ්‍රවණය සහ තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. අනතුරුව තමන් ළඟ සිදු වුණා වූ වැරැද්ද මේ මොහොතේ නිවැරදි කර ගන්නට එතෙන්ද යොමු කරන එකට තමයි සතිය කියලා කියන්නේ. ඒ මොහොතේ ඒකට අහු නොවෙන්න එයින් ගැලවෙන්න කටයුතු කරන එක තමයි සතිය කියලා කියන්නේ. එහෙම සතියක් වර්තමාන සමාජයේ දන්නේ නැහැ. වෙන මොකද්ද එකක් උගන්ලා තියෙන සතිය කියලා. ඒ ඉරියව්වට සිහිය තියාගන්න එක ඇරුණාම කර්මක්ෂය වෙන ආකාරයට සතිය පැවැත්වීම කියන තැන දක්වා දැක්ම දියුණු වෙන්න වෙනවා. අදාළ කරුණු තේරුම් ගැනීමට ප්‍රමාණවත් අතිවාරමක් දමා ගැනීමට නැත්නම් ඔබ හිතනවට වඩා ගැඹුරින් හිතන්නට අවශ්‍ය නොවන දියුණු කර ගැනීමට මේ අඤ්ඤාහි ලාභූපනිසා පදයට අඤ්ඤා නිබ්බාන ගාමිනී පදේත් අර්ථ විග්‍රහයේ තේරුම් ගැනීම ඔබ වෙනුවෙන් හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ධර්මානුශාසනාවේ සදහැවර දායකත්වය ගුණෑපාන නාපාන අංක 6න් 1 දරණ නිවසෙහි පදිංචි ජී.එල්.කේ. අබේපාල පුතණුවන් චන්ද්‍රානි මල්ලිකා අබේසිංහලේලිය අංජලි ලියනගේ මිනිබිරිය දුලීප් පෙරේරා මුණුබුරා සචින් අයෝධ්‍යා පෙරේරා මීමුණුබුරා අනුරාධා ලියනගේ මිනිබිරිය විජයන්ත පෙරේරා මුණුබුරා සම්පත් ලියනගේ මුණුබුරා සහ අසංක ධර්මරත්න මිනිබිරිය විශ්වා ලියනගේ මිනිබිරිය සමග ජනිත් අබේසොන්තර මුණුබුරා යන අය විසින් දායකත්වයේ දරා තිබෙනවා. අරමුණු අතර කන්තලේ ගංතලාවේ යුනිට් 11 අංක 760 දරණ නිවසේ පදිංචිව සිට 1987 අප්‍රේල් මාස 24 වෙනි දින පරලෝසපත් වූ ජී.එල්. ආතර් ලියනගේ ආදරණීය පියාණන් සහ 2008 නොවැම්බර් මාස 10 වෙනි දින පරලෝසපත් වූ ඩී.එම්. ටික්‍රිමැණිකේ ආදරණීය මෑණියන් ඇතුළු දෙපාර්ශ්වයේම පරලෝසපත්වන්ට දෙනා වූ සිළු ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍ය නම් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ කුසලයේ අනුමෝදන් වී නිවන් මඟ පාදා ගනිත්වා කියන ප්‍රාර්ථනා කරන්න. කුසලයේ අනුමෝදන් වීමෙන් ජීවිතය සුවපත් වෙනවා. නිවන් මඟ නම් ආපහු බණ අහලම පාදා ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඔබ හැම දෙනා වෙනුවෙන්. දායකත්ව දරණගේ දූ දරුවන්ට සහ එකම මුණුබුරාට ඔවුන්ගේ රැකියාව සහ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් නිදුක්නික සුවපත් භාවය ලැබීමටත් ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීමටත් මෙම උතුම් ධර්ම දානමය කුසලයේ හේතු වේවා. ආධ්‍යාත්මික දියුණුව සඳහා සවන් දීම සහ කල්පනා කිරීම අවශ්‍යයි. එතකොට තමයි කෙනෙකුගෙන් මේ පාර හම්බ වෙන්නේ. දෙපාර්ශ්වෙම ආදරණීය දෙමව්පියන්ටත් පරලොසපත් වූ සහෝදර සහෝදරියන්ටත් ඥාතීන්ටත් මේ උතුම් පුණ්‍ය කුසලයේ අනුමෝදන් වේවා. එසේම දායකත්වයේ දරන අයගේ ඥාතීන් පින් අනුමෝදන් වී හැකි භාවයක සිටිනම් මේ පින් අනුමෝදන් වී සසර ගමන කෙටි වී මතුපිතිනා භවයක බුදු සමය හමු වීමෙන් නිවන් මඟ හෙළි කර ගැනීමට හේතු වේවා. සමහර වචන මං හදනවා දායකත්වයේ දරන අයගේ පවුලේ සියලුම දෙනා ඇතුළු දෙපාර්ශ්වයේ සුජීවත් සිටිනා වූ සියලුම ඥාතීන් සහ ධර්ම දේශනාව ශ්‍රවණය කර සුවසක් පිරිසට ඊතා ඉක්මනින් ධර්ම මාර්ගය අවබෝධ වී ධර්මානුදම් ප්‍රතිපදාවේදී භව ගමන නිම කර ගැනීමට මෙම උතුම් ධර්ම දානයේ හේතු ආසනාව වේවා. නිමා නොවන භව ගමනක අතරමං වී සිටින කෝටි සංඛ්‍යාත දෙව් මිනිසුන්ට තිලෝගුරු බුදු පියාණන් වහන්සේ හෙළි කළ දැනට විවිධ හේතු නිසා වැසී ඇති නිවන් මඟ නිවැරදිව සහ සරලව හෙළි කර දෙමින්
සිටින කල්යාණ මිත්‍ර ගෞරවනීය දේශකයන් වහන්සේට চিරාත් කාලයක් අතිඋතුම් ශාසනික මෙහෙවර යෙදීමට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනයේ ලැබීමටත් මෙම උතුම් ධර්ම දානමින් ජනිත වන්නා වූ කුසලයේ හේතු වේවායි කියා ඔවුන්ද ප්‍රාර්ථනා කරනු ලබනවා. මේ පත්‍රිකාව දේවතාවක් කියන්න අවශ්‍ය නැහැ මම. එබැවින් පරලෝසෙපත් මව්පිය ගුරු නෑදෑ බන්දු මිත්‍රාදීහු ගෞරවයෙන් සිහිපත් කරගන්න ඔවුන් හැමට උපහාරයක් වේවා. පින් කැමති කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් ජීවිත සුවපත් කරගනිත්වා. මතු භවයක මිනිසත් බව ලැබී මේ අඤ්ඤා නිබ්බාන ගාමිනී මඟ හෙළි කර ගැනීමෙන් අනුගමනීය ප්‍රතිපදාවක් තුල නිවන සැනසෙන මං පෙත් විර කරගන්න හේතු වේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ හැමට සහභාගී වූ හැමට ධර්ම ශ්‍රවණය කළ හැමතෙම මෙම කරුණු පැහැදිලි කිරීම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනයේ පිණිසත් යනින ගමන් රැකියාදී කටයුතු සාර්ථකත්වයේ පිණිසත් රෝග පීඩා දුරු වීම පිණිසත් දරුවන්ගේ අනාගත බලාපොරොත්තු අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයේ පිණිසත් හේතු වේවා. විශේෂයෙන් කල්යාණ මිත්‍ර සේවනයේ අගේ වටහාගෙන ජීවිතය තුළ සිදුවෙනා වූ අවශේෂ නිරෝධය නම් වූ ප්‍රමාදයේ තේරුම් අරගෙන අත්හිටවීමට අවශ්‍ය නොවන මොහු කරා යාමේදී නිර්වශේෂව නිරෝධ කිරීමෙන් බුදුන් වහන්සේ වෙත යන මඟ විවර කරගන්නට ඔබ හැම දිනාටම මෙම ධර්ම දානමය ආනිසංසය අවබෝධය ධර්ම ශ්‍රවණයේ හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි